2007 ඇප්ලයිඩ් පේපර් එකේ බල පද්ධති ඇසුරින් තියෙන ගාන තමයි දැන් අපි අද කතා කරන්න යන්නේ. එතකොට මේකේ දැන් ඔයගලන්ට ගාන දිස් වෙනවා ඇති. මුලින්ම රූප සරහනක් ඇඳගන්නේ ඔයගොල්ලෝ දන්නවා මාර වැදගත්. මොකද මේ රූප සරහනේ තමයි අපි මේ කියන දත්ත පැහැදිලිව ලකුණු කරගන්න යන්නේ. ABCDEF කියන්නේ කේන්ද්‍රය සහ පැත්තක දිග A වෙච්ච සවිදි සඩාශ්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි දැන් සඩාශ්‍රයක් ඇඳලා මේ කියන බල ටික මේ පාද දිගේ ඒ දෛශිකාකාරයෙන් දක්වලා තියෙන විශාලත්වය මොනවද කියලා අපිට ඉදිරිපත් කරලා තියෙනවා. සාම්ප්‍රදායික බොහෝ විට 90% අවස්ථාවල මේ වගේ ගැටලුවක් ලැබෙන්න තමයි ඉඩ තියෙන්නේ. නැත්නම් IJ සංරචක ආකාරයට කඩපු ගැටලුවක් වුණත් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සවිදි සඩාශ්‍රයක් අපි මෙතනදී ඇඳ ගන්න ඕනේ. එතකොට ගොඩක් අය පෙළඹිලා ඉන්නේ ඔය නිකන් පාද 6ක් තියෙන එකක් සවිදි සඩාශ්‍රයක් වගේ පේන්න අඳිනවා. නමුත් සමහර ගණන් වල දැන් මේ ගැටලුවේ අපි දන්නේ ඒක කොහොම වෙයිද කියලා. නමුත් ජ්‍යාමිතිය අර අපි දෙයක් අතරම ගණිතයේදී ඒ තියෙන දේවල් ඒ හැටියෙන්ම අඳින්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම ඛණ්ඩාංක ජ්‍යාමිතිය වගේ පාඩමක ඒ තියෙන ඛණ්ඩාංක තියෙන ඛණ්ඩාංක ටික ඒ කියලා තියෙනවා නම් දැන් 2 5 ලක්ෂය ඒ වගේ කියලා තියෙනවා නම් හරියටම ඒ තැනම අඳින්න ඕනේ කියලා දෙයක් නෑ අපි දන්නවා. මොකද ගණිතයෙන් අපිට නිවැරදිව පිළිතුර ලබා දෙනවා අවශ්‍ය නැහැ. නමුත් අපි පෙළඹිලා ඉන්නවා අපි දකින රූප මත දේවල් විශ්වාස කරන්න සහ අපිට ලොකු පහසුවක් දෙනවා අපි නිවැරදිව රූපයක් ඇඳගත්තොත්. මේ හින්දා ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් ගානක රූප සරහනක් නිවැරදිව ඇඳ ගන්න. හොඳම දේ තමයි රූප සරහන ඇඳ ගන්න. මොකද ගොඩාක් ළමයි මම දැකලා තියෙනවා සවිස් සඩාශ්‍රයක් ඇඳිනකොහම සමහර ලායේ සෑහෙන වෙලාවක් නාස්ති කරනවා සඩාශ්‍රයක් ඇඳ ගන්න. ඉතින් හින්දා මම පොඩ්ඩක් සඩාශ්‍රයක් කවකට්ටක් භාවිතයෙන් අඳින විදියත් කතා කරලා ගානට යන්නම්. එතකොට මුලින්ම හිතන්න ඔයගලන්ගේ පොතේ මේ වගේ රූලක් තියෙනවා. තිරස් රූලක්. ඔයගොල්ලෝ කරගන්න ඕනේ දේ තමයි මේ කොහේ හරි කේන්ද්‍රයේ පිහිටවගෙන ඉවර වෙලා මේ විදිහට වෘතයක් ඇඳ ගන්න. වෘතයක් ලාවට ඇඳගත්තාම ඇති. ඊට පස්සේ මේ සඩාශ්‍රයක් අඳින්න යන්නේ. මෙන්න මෙතන තියලා ඒ අරේ වෙනස් කරන්න එපා. මේ අංශක 60ක් ලකුණු කරගන්න යන්නේ අපි මේ පැත්තට. මෙතන ඉඳන් ගා ගන්නවා. මේක මම ටිකක් අර ඉර මදි වගේ සයිස් එක හින්දා මම මේක පොඩ්ඩක් මේක දික් කරගන්නම්. ඊට පස්සේ දැන් මම මෙතනින් ඉඳන් මේක ගත්තේ මේ පැත්තටත් ඒ චාපෙම කපලා දාන්න වෘතය. ඊට පස්සේ මෙතනිනුත් ඒක මේ පැත්තට කපනවා. මොකද මේක තප්පර ගානක වැඩක්. රයිට්. මේකත් මෙහෙම කපා ගත්තා. එතකොට මේ ලැබෙනවා තැන් ඇත්තටම 6ක්. මම ඒක යා කරන්න දැන් යන්නේ. මෙන්න මෙතනින් එන එක පාදයක්. ඔයගොල්ලෝ බැලුවොත් පේනවා ඒක හරියටම තිරස් වෙනවා. මෙතනින් අනිත් පාදය මෙතන ඉඳන් මේ ලක්ෂය යා කරලා ඊට පස්සේ අපිට ඇඳ ගන්න පුළුවන් මේ පාදේ. ওই විදිහට ටක් ගාලා නියමාකාරයෙන් සඩාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ගානකදී අපිට මේකෙන් හිතන එකට පහසුවක් වෙනවා ගැටලුව හිතද්දි සහ අපිට ගොඩක් දේවල් මේක ඔස්සේ පේන්න පුළුවන්. නැත්නම් අර වෙන රූපයක් අඳුත් වැරදියට අපිට දේවල් පේන්න පුළුවන්. කෝණයම අපිට දෙන්න පුළුවන්. මෙයා 60ක් වෙනවා 30ක් වෙනවා. ඒ කියන්නේ ගොඩක් ළමයි ඒකින්ද වරද්දා ගන්න. ඒකයි මම කිව්වේ සඩාශ්‍රයක් ඇඳ ගන්න විදිය. එතකොට ගානේ හොඳට ගාන අන්තිම වෙනකම මේ වගේ ගානක බලන්න මොන හරි පාදයක් කැපෙන තැනක් එහෙම අහලා තියෙනවද කියලා බලයක්. ඒ කියන්නේ අන්තිමට සම්ප්‍රයුක්ත එහෙම වුණොත් මේක තිරසට දා ගන්න. මේක නෑ එහෙම විශේෂත්වයක් නැහැ. මොකද ඒක ගානේදී හදද්දී ඔයගලන්ට තේරෙයි මම ඉස්සරහට ඒ වගේ ගණක් කතා කරන්නම්. ඒ වගේ කැපෙන තැනක් ඇහුවොත් මොකද ඒක මම තිරස්ව ගන්න කියන්නේ? ඒකේ මොකද්ද වාසිය කියලා. මේක නම් එහෙම මොකුත් කියලා නෑ. මේක කියලා දෙන සමතුලිත වෙන පරිදි මේ වගේ දෙයක් තියෙන්නේ. හින්දා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. එහෙනම් මම මේක මේ පාදේ AB කියලා ගන්නම්. AB C අපි සාමාන්‍ය රූපයක් ඉතින් වාමාවර්ත දිශාවට තමයි නම් කරන්නේ. F ඒක අවශ්‍ය නැහැ. ඒතකොට O කියලා කියන්නේ මට පුළුවන් මේ වගේ විකර්ණ දෙකක් ඇඳ ගන්න යා වෙන විකර්ණ කියන්නේ කෙලිම සම්මුඛ ශීර්ෂ දෙක යා කරලා එන තැන. මොකද මෙන්න මේක තමයි එතකොට O කියන්නේ. මෙන්න මෙයා O. right. මේක තමයි මගේ සඩාශ්‍රය. එතකොට AB දිහාවට තියෙන බලය මේ බලය හොඳට මතක තියාගන්න. මේ බල ටික ලකුණු කරද්දි ඔයගොල්ලෝ මේ එක බලයක් හරි වැරද්දුවොත් එහෙම මුළු ගානම වරදින්න යන්නේ ඔයගලන්ට. right. එහින්දා සෑහෙන සංයමයකින් හිමින් සැරේ නැවත බලා මේ බල ටික එකින් එක ලකුණු කරන්න. විශාලත්වයත් එක්ක එක දිශාවක් කර දුන්නොත් ඉතින් ඒ ගානෙන් ගන්න දෙයක්ම නැහැ. එතන ලකුණු 80ක් විතර ලැබෙන ගානක් වෙන්නත් පුළුවන්. මොකද දෛශිකයි
බල පද්ධතිය තමයි බොහෝ විට එකට ලැබෙන්නේ. එතකොට ලකුණු 70ක හෝ 80ක. එතකොට සමහර අවුරුදු වල 80 ගාන. ඒතර ඔයගලන්ගේ ඒකේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ක්‍රමයට හම්බ වෙන ලකුණු අර අනිත් උත්තර වල ලැබෙන සෑම ලකුණක්ම මේ හින්දා නැති වෙන්න පුළුවන්. එතකොට AB දිහාවට තියෙනවා බලය P. right. ඊට පස්සේ බලය තියෙන්නේ BC. ආයිත් බලන්න නිවැරදිව BC. එතකොට එතන බලය 2යි P. මේ කාලේ ඇත්තටම ගානට කරන ආයෝජනයක්. මේක හිමින් හිමින් සැරේ කරන CD කියලා කියන්නේ 3යි P. මේක කොම් බලට කියන්නේ එකම පැත්තට. DE කියලා කියන්නේ 4යි P. DE කියන්නේ එතකොට 4යි P. ඊට පස්සේ අනිත් බලය EF 5යි P. ඔන්න හොතයි බල ටික තියෙන්නේ. ඊට පස්සේ කියනවා පාදිකේ ක්‍රියා කරනවලු AFO කියලා කියන්නේ මෙන්න මේක. AFO. ඒ ත්‍රිකෝණයේ AFO ත්‍රිකෝණයේ AF FOA බල දිගේ ක්‍රියා කරන. ඒ කියන්නේ AF දිගේ ක්‍රියා කරනවලු Q කියලා බලයක්. AF දිගේ Q බලයක්. right. AF දිගේ Q බලයක්. FO දිගේ R බලයක් මේ පැත්තට. ඊට පස්සේ S බලයක් තියෙනවා OA දිගේ. මෙන්න මේ ආකාරයට. බල ටික දැන් අපි මේ වෙනකොට ලකුණු කරලා ඉවරයි. ඔන්නක තමයි බල සරහන. උකටත් ලකුණු යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. මොකද ඒගොල්ලෝ කියන විස්තරයට අනුව අපි විසින් තමයි මේක නිර්මාණය කරගත්තේ. ඊට පස්සේ කියනවා සංයුක්ත පද්ධතිය මේ මුළු පද්ධතියම සමතුලිත වෙන විදිහට ABC අතට ඊළඟ දෙවෙනි කොටස තියෙන්නේ ABC අතර ගූර්ණයේ මූල 3යි PA වූ බල යුග්මයකට තුල්ල වෙන පරිදි මේ අගයන් හොයන්න කියලා. ඒ කියන්නේ QRS නොදන්න බල හොයන්න ඕනේ අවස්ථා දෙකක් යටතේ. එතකොට අපිට මේ ගාන එක අවස්ථාවකට සම්පූර්ණයෙන් විසඳලා අනිත් අවස්ථාවකට යනවට වැඩිය අපිට පහසුයි මේ ගාන මූලික කොටස් දෙකටම පොදුයි කරගන්න එක. ඒතකොට ඒකෙන් අර ගණන් දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. හින්දා මම AB දිහාවට, ඒ කියන්නේ මේ A සිට B දිශාවට මම X සංරචකය කියලා අරගෙන ඊට ලම්බක දිශාවක්, ඒ කියන්නේ AE වගේ දිශාවකට Y සංරචකය කියලා අරගෙන මේක පොඩ්ඩක් සංරචක දෙකකින් මේ බල පද්ධතිය නිරූපණය කරගන්න. අපි ඕනේ ගානක සාමාන්‍යයෙන් ඒ දේ කරගන්නවා. මොකද ඒ දේ කර ගැනීම තුළින් අපිට ගානට හොඳට හොඳ විමර්ශනයක්, හොඳ විශ්ලේෂණයක් අපිට මේ පද්ධතිය පිළිබඳව කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම දැන් මම X සංරචකය මම AB දිහාවට ගන්නෙ. මම යව ගන්නවා. එතකොට X සංරචකය ගත්තොත් එහෙම X සංරචකය මට පේනවා දැන් මෙතන P කියලා බලයක් තියෙනවා. තව 4යි P එක අනිත් පැත්තට ඉන්නවා. මුලින්ම අර තිරස් බල වලට මම ප්‍රමුඛතාව දෙන්නම්. P 4යි P මෙතන R එකේ ඉන්නවා. එතන මට ලියන්න පුළුවන් P මේ 4යි P එක තියෙන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට නෙමෙයිනේ. ඒක තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ P ඍණ 4යි P. මේ වගේ දේවල් හරි සරලයි. ඔයගොල්ලෝ මේ වෙනකොට මේ වගේ දේවල් ඕන හැටි අධ්‍යයනය කළා. R එකයි මේ. R එක මේ පැත්තට තියෙනවා. right. තව තියෙනවා මෙන්න මේ බල. ගොඩක් දෙනෙක් මේ බල එකින් එක ලියන්න වෙලාව නාස්ති කරන. එහෙම කිසිම අවශ්‍යතාවක් නැහැ. එහෙම කළායි කියලා විශේෂයෙන් ලකුණු හම්බවීමක්වත් එහෙම නොලිව්වායි කියලා ලකුණු හිමීමක්වත් නැහැ. මම හින්දා මේ වෙලාවේ මේක ඔක්කොම සියලුම බල දැන් අපි මේ බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ සවිස්තරාශයක මේ ආනතිය. මෙන්න මේ හැම එකම ආනතිය අංශක 60යි. ඒ කියන්නේ මේක අංශක 60යි මේ ඔක්කොම තිරසට අංශක 60 බල. එතකොට මම ඒ ඔක්කොටම පොදුවේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අංශක 60ක් නම් මම විභේදනය කරද්දි මෙයා මම දැන් මේ පැත්තට විභේදනය කරද්දි මොකක්ද වෙන්නේ? cos 60. 2යි p cos 60. හැමෝටම එන්නේ cos 60. ඒ හින්දා මම cos 60 මෙතන පොදුවේ දා ගන්නවා. right. cos 60යි. එතකොට 2යි p cos 60 right. තව ඍණ අනිත් පැත්තට මේක තියෙන්නේ. හින්දා ඒක ඍණ 3යි p. අනිත් එක්කන පහ තියෙන්නේ අනිත් පැත්තටම. ඒ කියන්නේ මෙයාගේ විභින්න සංරචකයේ දැන් මේ බලය මම ගත්තොත් එහෙම මේක විභින්න සංරචකයේනේ මම ගන්න පැත්තට නේ විරුද්ධව මේ පැත්තට නේ. right. එතකොට ඒකත් ඍණ 5යි p. එතකොට q එකත් එන්නේ මේ පැත්තටමයි s එකත් එන්නේ මේ පැත්තටමයි. ඒ දෙන්නත් ඒ හින්දා අඩු වෙනවා. ඍණ q ඍණ s ඒ ඔක්කොටම cos 60යි. එතකොට මේක මම සුළු කරගත්තොත් මෙතන ඍණ 3යි p
මෙතන එනවා ධන r ධන මෙතන බලුවොත් එහෙම ඍණ 8යි p ධන 2යි p කියන්නේ ඍණ 6යි p ඍණ ලකුණ එළියට දැම්මොත් එහෙම ඍණ 6යි p බෙදීම cos 60 කියන්නේ භාගයයි. එතකොට එනවා ඒක 3යි p කියලා. තව එනවා ඍණ q ධන s බෙදීම 2යිනේ. ඒ භාගෙන්. ඒතර මේක සුළු කළා මට අන්තිම පිළිතුරු විදිහට ගත හැකි S සංරචකයේ මේ දිහාවට මම ගත්තා. හැබැයි ඒ කියන්නේ ඔක්කොම ගොඩක් ඒවා ඍණ 3යි p ඍණ 3යි p කියන්නේ ඍණ 6යි p r ඍණ 6යි p right r ඍණ 6යි p ඍණ q ධන s බෙදීම 2යි right. ඊට පස්සේ y සංරචකය බලමු. y සංරචකය ගත්තාම මේකේ සිරස් තනිකර සිරස් බල නැහැ. කෙලින්ම සිරස දිශාවට ඔක්කොම සංරචක ටික එන්නේ. එතකොට මේ කලින් අර තිරස් මේ බේ බල වලින් ඒ කියන්නේ 4යි p මේ p එකෙන් මෙතනින් ආපු r එකෙන් කිසිම දෙයක් එන්නේ නැහැ. සිරසට ගත්තාම මේ හැම බලයකටම අර කලින් කියපු කතාව ඒවටත් පොදුයි. එයි මේ ඔක්කොම තියෙන්නේ දැන් අංශක 60න්නේ. ඒ කියන්නේ විභින්න සංරචක එන්නේ දැන් මේ බලය ගත්තොත් මේ පැත්තට. එතකොට ඒක sin 60 2යි p sin 60 ඉන්න මම sin 60 හැමෝටම පොදුවේ ගන්නම්. sin 60 වර්ධනොත් කියලා මම මේ වගේ මේවා සුළු කරන්නේ එකපාරට නිකන් පළවෙනි අවස්ථාවේදී ලියනවා. sin 60යි 2යි p ධන 3යි p ඍණ 5යි p මොකද අර 5යි p කියන බලයෙන් එන්නේ සංරචකයේ පල්ලෙහාට සිරසට සංරචකයේ ගත්තොත් එහෙම ඊළඟට q එක ධන q හැබැයි s වලින් එන්නේ ඍණ s q ඍණ s කියලා අපිට ලැබෙන්නේ. එතකොට මේක බලුවොත් එහෙම 2යි p 3යි p 5යි p 5යි p ඍණ 5යි p කියන්නේ මේක කැන්සල් වෙලා බිඳුවක් වෙනවා. එතකොට අන්තිමටම එනවා q ඍණ s sin 60 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මූල 3 බෙදීම 2යි. right. එතකොට අපි මේ ගැටලුව විසඳන්න තව අපි දැන් මේකේ xy සංරචක වලින් විතරක් අපිට ගාණක් විශ්ලේෂණය කරන්න බෑ. අපි මොන හරි ලක්ෂයක් වටා ගූර්ණ ගන්න ඕනේ. බලමු මේ ගානේ මොන ලක්ෂයක් වටා ගූර්ණ ගන්නවද කියලා මේ ගාන විසඳන්න. ඇයි එහෙම ගන්නේ කියලාත් අපි කතා කරමු. right. අපි යමු ඊළඟ කොටසට. right. එතකොට දැන් අපි මේ ගාන විශ්ලේෂණය කරන්නම් ගූර්ණ ගැන අදහසකුත් ගූර්ණත් හවුල් කරගන්න වෙනවා. මොකද සමතුලිතතාව කෙරෙහි රේඛීය බල බලපානවා වගේම යුග්මත් බලපෑමක් ඇති කරනවා. ඒ හින්දා යුග්මතියේදී ඒව බලන්නම් අපි යම්කිසි ලක්ෂයක් වටා ගූර්ණය ගන්න ඕනේ. අතනෝ සරාශයක ඔයගොල්ලෝ දන්නවා ගූර්ණ ගන්න වාසිම ලක්ෂය. සාමාන්‍ය අපි ගානක ගූර්ණ ගන්න වාසිම ලක්ෂය කියලා කියන්නේ මොකද්ද? වැඩිම බල ගානක් යනවා නම් ඒතර ලියන්න ඕනේ බල ගාන අඩුයි. ඒ හින්දා ගූර්ණ ගන්න වාසිම ලක්ෂය කියන්නේ ගොඩක් ගණන් වල ගොඩක් අවස්ථාවලදී පාවිච්චි කරන්නේ වැඩිම බල ප්‍රමාණයක් යන එක. නමුත් සරාශයක් වගේ ජ්‍යාමිතියක් අපි සැලකුවොත් එහෙම ගූර්ණ ගන්න හොඳම ලක්ෂය වෙන්නේ මේ කේන්ද්‍රය. ඇයි මේ කේන්ද්‍රයේම සුසු වෙන්නේ? ඒ කියන්නේ අපිට කිසිම විශේෂත්වයක් කිසිම විශේෂ දත්තයක් දීලා නැත්නම් අපිට මේ පූර්ණ වශයෙන් අපි මේ බලපද්ධතිය අධ්‍යයනය කරන්න යනවා නම් අපිට වැදගත් ගොඩම වටින්නේ මේ O ලක්ෂය වගේ තැනකින් ගූර්ණ ගත්තොත්. මොකද O වල ඉඳලා මේ හැම බලයකටම මේ හැම පාදයකටම මේ ගොඩක් අපිට පේනවා බල යන්නේ පාද හරහා. එහෙම නොවේ නෑ මේ බල දෙකනේ ROS ඒවා ඉතින් ඒ ලක්ෂය හරහා යනවා O හරහා යනවා. ඉතින් ඒ බල වලින් ගූර්ණ ඇති වෙන්නේ නෑ. මොකද ලම්බක දුර ශුන්‍ය වෙන නිසා. අනිත් බල මෙන්න මේ බල හැම එකටම O වල ඉඳන් තියෙන ලම්බක දුර මොකද වෙන්නේ? එකම අගයක් නේද? අපි මම මෙහෙම ලම්බක දුර පොඩ්ඩක් ඒක නිර්මාණය කරලා පෙන්නන්නම්. එතකොට මේ ලම්බක දුර ගත්තොත් මොකක්ද වෙන්නේ? පාදයක දිග අපිට දුන්නා A කියලා. ඔයගොල්ලෝ දන්නවා ජ්‍යාමිතිය අනුව මෙන්න මේ දිගත් එතකොට A වෙනවා. මේ අතර මේවා සමපාත ත්‍රිකෝණ. එතකොට මේක A මෙතන කෝණයේ අංශක 60යි. මෙන්න මේ දිග A sin 60ක්. right. එතකොට මේ හැම ලම්බක දුරම මේ අගේ වෙන හින්දා ඕවටා ගූර්ණ ගන්න එක වාසී ගානට. එතකොට මම ඕවටා ගූර්ණ ගන්න තීරණය කරනවා. එතකොට මම ලියන්නම් ඕවටා මම ගන්නවා මේ පැත්තට ගූර්ණය සමානයි G කියලා. G. right. අපි බලමු මොකක්ද දෙන්නේ කියලා. එතකොට G එනවා. G සමානයි හැම එකම ලම්බක දුර හින්දා මට ඒ ලම්බක දුර මම පොදුවේ ලියා ගන්න A sin 60යි. මම ගත්තේ මේ පැත්තට. ඒ කියන්නේ වාමාවර්තව මම ගූර්ණ ගන්න තීරණය කළා. එතකොට මේ 2p කියන බලය ඔයගොල්ලෝ හිතන්නේ එතකොට මේක සමහර අයට මම දැකලා තියෙනවා මේ ගූර්ණ ගණිද්දි
දිශාවලුත් පැටලෙනවා. ඒ බල වලින් යන දිශා මොනවද කියන එකත් ගොඩක් දෙනෙක් පටල ගන්නවා. එතකොට ඕගලන්ට ඒක සමහර කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද ඒක පැටලෙන්නේ, ඒක නිකම්ම තේරෙනව නෑ අපිට කියලා. නමුත් එහෙම නෙමෙයි, සමහර අයගේ මොළේ වැඩ කරන විදිහ අනුව සමහරලාට මේ වගේ සුළු දෙයක් පවා සැහෙන ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඕගොල්ලෝ හිතන්න, ඕගොල්ලෝ ගූර්ණ ගන්න තැනින් මේක නිකන් හිතන්න ඕගොල්ලෝ මේ කාඩ්බෝඩ් වලින් කපාගත්ත රාමුවක් වගේ කියලා. එතකොට ඕගොල්ලෝ ගූර්ණ ගන්න තැනින් නිකන් අල්පනෙත්තක් තිබ්බයි කියලා හිතන්න. ඊට පස්සේ බලන්න බලයෙන් කොයි පැත්තටද යාව කරකවන්නේ කියලා. උදාහරණයකට මම P බලයෙන් ගන්නම්කෝ. P එකෙන් කරකවන්නේ කොයි පැත්තටද? දැන් මෙතනින් මම අල්පනෙත්තක් වගේ මේ විදිහට. හරි මම පැන්සලම ගන්නම්කෝ. මම මෙතනින් මෙහෙම මේක තියාගෙන ඉඳියොත් එහෙම රයිට්. තියලා ඉවරලා මම මේ මෙතනින් මෙහෙම බලයක් දෙනවා මේ පැත්තට. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක කැරකෙන්න ගන්නේ මේ පැත්තට. රයිට්. ඒ කියන්නේ අපි ගන්න පැත්තරම තමයි. ඒ හින්දා ඒ P කියන බලයෙන් ඇති කරන්නේ ධන ගූර්ණයක්. මේ ලම්බගුදුර හැමෝටම පොදු හින්දා අර කලින් වගේ මම මෙයාව වරහණක දා ගන්නවා. P 2යි Pත් ඒ වගේ. 3යි Pත් ඒ පැත්තට. මම ඔක්කොම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති බල ටික ඔක්කොම එකම පැත්තට යන්නේ. 4යි Pත් ඒ පරිදිමයි. 5යි Pත් ඒ විදියමයි. හැබැයි Q එක තමයි පරහකට ඉන්නේ. Q එක අනිත් පැත්තට තියෙන බලය මේ. Q එක උඩහටනේ තියෙන්නේ. ඒක අනිත් පැත්තට කරපුවා. එතකොට මේක ඍණ Q. ඕන් ඕකේනේ. ඔක ටිකක් මම සුළු කරගත්තොත් sin හැට කියන්නේ මූල 3 බෙදීම 2යි මූල 3යි a බෙදීම 2ක්. මෙතනින් අපිට ලැබෙනවා P2යි P3යි P6යි P10යි P5යි P කියන්නේ 15යි P 15යි P ඍණ Q. right. එතකොට මේක තමයි ගූර්ණය. දැන් එතකොට PQS ඔක්කොම අඩංගු වෙන විදිහට අපි මේ බල පද්ධතිය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වෙන දත්ත සියල්ලක්ම පාහේ අපි මේ වෙනකොට දත්ත කියන්නේ අපි ගණනය කිරීම සියල්ලක්ම පාහේ මේ වෙනකොට කරගෙන තියෙනවා. අපි ඊට පස්සේ බලමු මේකේ මේ අවස්ථා දෙකට ගැලපෙන විදිහට මේව හොයන්න. ඒතර මේ අවස්ථාවලට ගැලපෙන විදිහට මුලින්ම කියලා තියෙන්නේ මොකද්ද? සමතුලිත විට. දැන් ඒතර මේවා අපිට පැහැදිලි. දැන් මේ ටික අපි ගත ක්‍රියාවලිය මම හිතනවා ඔයගලන්ට පැහැදිලි. අපි බලමු කොහොමද සමතුලිත වෙනකොට මේකේ P Q S වලාගයන් R Q S වලාගයන් කොහොමද හොයන්නේ කියලා. PS වලින් right. right. සමතුලිත වෙනකොට වෙන්න ඕනේ අවශ්‍යතාව මොනවද? සමතුලිත වෙනකොට කිසියම් සංප්‍රයුක්ත බලයක්, ඒ කියන්නේ රේඛීය බලයක් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන විදිහක් නැහැ. එහෙම වුණොත් මේ දිශාවට ඒක චලනය වෙනවනේ, ත්වරණය වෙනවනේ. එතකොට මේකේ කියන්නේ XY සංරචක දෙකෙන් එකක් නෙමෙයි, දෙන්නම් බිඳුව වෙනවනේ. මොකද X බිඳුව වෙලා Y බිඳුව නොනොත් වැඩක් නැහැ. එතකොට Y සංරචකයේ දිහාවට බලයක් තියෙනවනේ කියන්නේ. එතකොට XY දෙක X බිඳුව වෙන්න ඕනේ. ඒ වගේම Y එයත් බිඳුව වෙන්න ඕනේ. අන්න මෙහෙම වුණාට පස්සේ අපිට තහවුරු වෙනවා හරි කිසිම රේඛීය දිහාවකට නම් බලයක් නැහැ. ඒ කියන්නේ රේඛීය චලනයක් මේකට වෙන්න බෑ. right. එතකොට මේ ඇතිද? බෑ. ඒ වගේම වෙන්න ඕනේ මොකද්ද? ඕනෑම ලක්ෂයක් වටේ ගූර්ණය බිඳුවක් වෙන්න ඕනේ. නමුත් අපි දන්නවා මේ වෙනකොට XY සංරචක දෙක බිඳුව වෙලා නම් අපි මේ කන්දේසි දෙක දැම්මම XY සංරචක දෙක බිඳුව වෙලා. එහෙනම් මේ පද්ධතියේ දැන් ඕනෑම ලක්ෂයක් වටේ ගූර්ණ ගත්තොත් එහෙම එන්නේ එකම ආගයක්. මොකද දැන් වෙනවා නම් වෙන්න පුළුවන් මේ දෙකත් උනාට පස්සේ තව වෙනවා නම් වෙන්න පුළුවන් යුග්මයකට තුල්ල වීම හෝ සමතුලිත වීම කියන අවස්ථා දෙකෙන් එකකටපත් වෙන්න පුළුවන් මේ පද්ධතිය. එතකොට ඕනෑම ලක්ෂයක් වටේ ගූර්ණ බිඳුව වෙන්න නම් අතරම ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය කියන්නේ අපි දන්නවාද මේ දෙක බිඳුව වෙනකොට මම මේ පැහැදිලි කරගෙන ආවේ ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය කියලා කියන්නේ අතර මේ පද්ධතිය අපි කොහෙන් ගත්තත් ගූර්ණය එන්නේ එකම අගය. ඒ කියනවා මෙතනින් O වලින් ගත්තත් B වලින් ගත්තත් A වලින් ගත්තත් C වලින් ගත්තත් කොයිකින් ගත්තත් එකම ගූර්ණය එන්නේ මේ දෙක මෙහෙම වෙලා නම්. මොකද පද්ධතිය යුග්මයකට තුල්ල වීම හෝ සමතුලිත වීම කියන අවස්ථා දෙකෙන් එකක් විතරක් වෙන්න පුළුවන් හින්දා. එතකොට අපි අරගෙන තිනවා මේ වෙනකොට O වටා ගූර්ණය මේ G කියලා. එහෙනම් මොකද වෙන්න ඕනේ මේ Gවත්? එයත් බිඳුව වෙන්න ඕනේ. මෙන්න මේ අවශ්‍යතා තුන සැපිරෙන්න ඕනේ. right. අපි බලමු මුලින්ම ලේසි කවුද කියලා මුලින් විසඳ ගන්න. දැන් මේගොල්ලෝ මම හොයලා තියෙනවා. කලින් අපි ඒගොල්ලන් හෙව්වා. දැන් x ගත්තොත් එහෙම නොදන්න පද තුන මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. QRS කියන තුන් දෙනාම ඉන්නවා. y ගත්තොත් QS කියන දෙන්න ඉන්නවා. O වට G ගූර්ණය ගත්තොත් අන්න බලන්න එතන Q විතරයි ඉන්නේ. එහෙනම් අපි ගාන පටන් ගන්න හොඳයි. මුලින්ම G එක බිඳුව කරලා. එතකොට මේ අවශ්‍යතාවයෙන් මම මුලින්ම ගන්නම්. එතකොට මේ කෑල්ල මොකද වෙන්න ඕනේ? මෙන්න මෙයා බිඳුවක් වෙන්න ඕනේ.
පැහැදිලිද? එයා බිඳුවයි කියලා කියන්නේ මොකද්ද? මේ මූල 3යි a බෙදීම 2 කියන එක වැඩක් නැහැනේ. මේක බිඳුව වෙන නම් 15යි p සමානයි q වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගෙන් අපිට ප්‍රතිඵලයක් එනවා q සමානයි 15යි p කියලා. ඒක ඕගොල්ලෝ මේක බිඳුවට සමාන කරලා පෙන්න ගන්න පුළුවන්. right? මේ ගාන හදන විදිය කියාගෙන යන්නේ. එතකොට හරි දැන් q ට අපිට ආව 15යි p වෙන්න ඕනේ g බිඳුව වෙද්දී. තව දෙයක් y බිඳුවයිනේ. y බිඳුවයි කියන එකෙන් මොකක්ද? මේක බිඳුවට සමාන කළොත් මේ තියෙන කොටස මුළු 3යි a බෙදීම 2 අයින් වෙලා ගිහිල්ලා q සමානයි s කියලා එනවා. q සමානයි s. එතකොට අපි දැනට q හෙව්ව 15යි p කියලා. එහෙනම් මොකද වෙන්නේ? q සමානයි s සමානයි වෙනවා කීයටද? 15යි p ට. right. දැන් අපිට යන්න පුළුවන් උඩට. මේ දෙන්නම බලන්න. දැන් x බිඳුවයිනේ. x බිඳුවයි කියන එකෙන් එනවා r කියන්නේ මොකද්ද? r සමානයි 6යි p q ධන s ට. q ධන s නෙමෙයි q ධන s බෙදීම 2 නේද? එතකොට මේ වෙනකොට qs කියන දෙන්නම් 15යි p කියලා හොයාගෙන තිනවා. එහෙනම් ඒ දෙන්න එක්කව කළ දෙකෙන් බෙදුවාම එන්නේත් 15යි p. එතකොට 15යි p 6යි p එක්කව වුණාම r වෙනවා මොකද්ද? 21යි p. අන්න කොච්චර පහසුද කියලා මේ විදිහට ගාන පූර්ණ ලෙස විශ්ලේෂණය කරගෙන අපි ආවට පස්සේ. right. එතකොට අපිට අගයන් තුන පැහැදිලි r කියලා කියන්නේ 21යි p අනිත් දෙන්න 15යි p බැගින් වෙනවා. right. අපි යමු ගානේ දෙවෙනි කොටසට. දැන් දෙවෙනි කොටස. එතකොට මේකේ කියලා තියෙනවා ABC අතට ක්‍රියා කරන ගූර්ණය. ABC අත කියන්නේ මොන පැත්තද? මේ ABC මේ පැත්තටනේ. ඒ කියන්නේ මම මේ ඕවට ගූර්ණය ගත්තෙත් ඒ පැත්තටමයි. ABC අතට කියන්නේ ඒතර මේ පැත්තට. ඒ පැත්තට ක්‍රියා කරන ගූර්ණය මූල 3යි p වන යුග්මයකට තුල්ලයි. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ මේ xi යුග්මයකට තුල්ල වෙනවා. ඒ කියන්නේ xi සංරචක දෙක බිඳුව වෙනවා. ඒ දෙක බිඳුව නම් එහෙනම් මේ දෙක හරියද? නෑ. නමුත් මේක වෙන්නේ නෑ නේ එහෙම. මේ පිළිතුරු ටික අපිට ගන්න බැරි වෙන්නේ අන්න එතනදී. මොකද්ද? මේ g කියන එකේ අගය සමාන වෙන්න ඕන කීයටද? අපි කලින් ගත්ත සමතුලිත වෙනකොට බිඳුවනේ. දැන් බිඳුව නෙමෙයි මම ගත්ත පැත්තටමයි ඒක තියෙන්නේ. මොකද්ද? ABC අතට මූල 3යි p හින්දා g සමානයි කීයද? මූල 3යි p. right. හැබැයි මේ දෙන්න x සංරචකයයි y සංරචකයයි තවදුරටත් මොකද වෙන්නේ? යුග්මයකට තුල්ලේ වුණත් රේඛීය බල නැහැ. එතකොට එදෙන තාමත් බිඳුවයි. එතකොට මේ කියපු අවශ්‍යතාව වලින් මම මුලින්ම මූල 3යි p ට මෙයාව සමාන කරගන්නම්. මූල 3යි a බෙදීම 2 15 ඍණ q. එන් ඒක සමාන වෙන්න ඕනේ මූල 3යි p ට. එතකොට මේකෙන් සුළු වෙනා යනවා මූල 3ට මූල 3 බෙදිලා 15යි p නේද? 15යි p. 15යි p ඍණ q කියලා කියන්නේ මේක සුළු වෙලාම මූල 3යි ට මූල 3යි a කැපිලා ගිහිල්ලා ඉවර වෙලා 2යි p කියලා එනවා. එතකොට q කියලා කියන්නේ අපිට එනවා 13යි p කියලා. q කියලා කියන්නේ 13යි p. එතකොට q කියන්නේ 13යි p නම් මම y බිඳුවයි කියන එක දැන් පාවිච්චි කරන්නම්. y බිඳුවයි කියන එකෙන් එන ප්‍රතිඵලය මොකද්ද? q සමානයි s. එතකොට q සමානයි s බිඳුව වෙන නම් එහෙම වෙන්න එපේ. එතකොට q 13යි p නම් s ටත් ඒක සමානයි නම් එහෙනම් දෙන්නම සමාන වෙන්න ඕනේ 13යි p ට. ඊළඟට මම ගන්නවා x සමානයි බිඳුව. x සමානයි බිඳුවයි කියන එකෙන් එන ප්‍රතිඵලය තමයි මොකද්ද? අර කලින් ආපු එකම තමයි. r සමානයි. ඒ කියන්නේ මේක බිඳුවට සමාන කළාම r සමාන වෙන්න ඕනේ මේ පැත්තේ තියෙන බිඳුව නම් 6යි p q ධන s බෙදීම 2ට. right. ඒ කියන්නේ 6යි p 13යි එක්කව කළ දෙකෙන් බෙදනවා කියලා කියන්නේ ආපහු 13මයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේක 13යි p ඔක්කොම එනවා 19යි p. එතකොට දැන් මේ දෙවෙනි කොටසත් අපිට පැහැදිලි. q 13යි p s 13යි p r කියලා කියන්නේ 19යි p. එතකොට මේක තමයි සම්පූර්ණ ගැටලුව 2007 බලපද්ධති ගානේ. එතකොට අපි
ඊළඟ දවසෙත් මේ වගේ ගානකින්ම හම්බෙමු. එතකම් සුබ දවසක්.